නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනේ, එංගලන්තයේ පදිංචි පින්වත් තක්සිලා හෙට්ටිආරච්චි මහත්මිය විසිනුයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්ව දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ නොම්බර 8 විජය මංගලාරාම පාර කොහුවල යන ලිපිනේ පදිංචිව සිට මීට වසර 5කට පෙර මිය පරලෝ ගිය ඩොන් ඔස්ටින් ෂෙල්ටන් හෙට්ටිආරච්චි පියාණන්ට පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදනා පිණිසයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනාවේදී අපි අහන්නේ රට්ඨපාල කියන මහරහතන් වහන්සේ වදාළ ගාථා. මීට පෙර දවසේ අපි ඉගෙන ගත්තා රට්ඨපාල මහරහතන් වහන්සේ පැවිද්දට පත්වෙච්ච විදිහ. රට්ඨපාල මහරහතන් වහන්සේ පැවිදි වෙලා අරහත්වයට පත් වුණාට පස්සේ මුලින්ම මව්පියෝ මුණ ගැහිච්ච මොහොතේ සිද්ධ වෙච්ච සිදුවීම. ඊළඟට රට්ඨපාල මහරහතන් වහන්සේත් එක්ක කෝරව්වේ කියන මහරජුරුවෝ දහම් කතා කරපු විදිහ. මේ කාරණා අපි ඉගෙන ගත්තා. රට්ඨපාල මහරහතන් වහන්සේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි භාවයට පත්වෙච්ච භික්ෂූන් අතර අගතනතුරු ලැබූ ශ්‍රාවක රත්නයක්. ඒ අපේ රට්ඨපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය කියන මහරජුරුවන්ට ජීවිතය ගැන හරි අපූර්ව ධර්මයක් වදාළා. කෝරව්‍ය රජුරුවන්ට ගාථාවලින් බණක් කිව්වා. ආන්ගේ බණපද ටික තමයි අද මේ ධර්ම දේශනාවෙන් අපි අහන්නේ. බොහෝම ලස්සනයි පින්වතුනේ. ජීවිතය ගැන රහතන් වහන්සේලාගේ අදහස් බලන්න උන්වහන්සේ වදාළ දේ. පස්සාමි ලෝකේ සදානේ මනුස්සේ ලද්ධාන විත්තං දදන්ති මෝහා ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති භීයෝව කාමේ අභිපත්තයන්ති. මං දැකලා තියෙනවා ලෝකේ ඉන්න ධනවත්ම මිනිස්සු. ඔවුන්ට ධනෙ ලැබුණාම ඒට රැවටෙනවා. කාටවත් දෙන්නේ නැහැ. ලෝභකමින් ධනය එකතු කරලා තව තවත් ධනයම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ගත්තාම මිනිස්සු කොටස් කීපයකට බෙදෙනවනේ නේ. ඇතැම් මිනිස්සු ඉන්නවා බොහෝම ධනවත්. ඇතැම් මිනිස්සු ඉන්නවා යැපීම පිණිස යම් පමණක් ධනය තියෙන. ඇතැම් මිනිස්සු ඉන්නවා බොහෝම දුගී දුප්පත් අන්ත අසරණ. ඔය මිනිස්සු තලේ ඇතැම් ධනවත්තු ඉන්නවා. ඒ ධනවතුන්ට කුල පරම්පරාවෙන් වේවා තමන් මහන්සි වෙලා වේවා හරි හම්බ කරගත්ත මහා ධනයක් උපදිනවා. ධනය උපන්නට පස්සේ ඒ අය ගොඩාක් වෙලාවට සිද්ධ වෙන දේ කියනවා ධනයෙන් රැවටීම. මොකද ධනය කියලා කියන එක මේ ලෝකෙ මිනිස්සු හොයන පතන දේ. ඒක කෙනෙකුට ගොඩාක් ලැබුණොත් ඒක බහුලව ලැබුණොත් ඒ කෙනා ඒ ධනයෙන් රැවටෙනවා. මුලාවට පත් වෙනවා. ඒ රැවටිල්ල මුලාව මොකක්ද කියලා මේ ගාථාවලින් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ බොහෝ දුරට ධනවත්තුන්ට වෙන දේ තමයි ඒ ධනය ගොඩගසා ගැනීම කාටවත් නොදීම. ධනවත් වෙලා උපදිච්ච අයගෙන් කීයෙන් කී දෙනාද
අන් අයට දම්පැන් පූජා කරන්නේ. බහූතරයක් කරන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු ආදියට ධනය යොමු කර කර තවත් ධනයම හොයන එක. තවත් ධනයම පතන එක. ලෝභකමින් ධනය එකතු කරලා තව තවත් ධනයම ප්‍රාර්ථනා කර කර වාසය කරනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ මේ කාම ලෝකයේ ස්වභාවය. රාජා පසයිහ පටවින් විජෙත්වා සසාගරන්තං මහිමාසවන්තෝ. රජ කෙනෙක් සාගරය පවුරු කරගෙන මුළු ලෝකෙම ජයගත්තත් එයාට තෘප්තියක් නෑ. මේ ලෝකෙ ඉන්න රජවරු සාගරය සීමා කරගෙන ලොකු ප්‍රදේශයකට රජ වෙනවා. හැබැයි ඒ ප්‍රදේශයටම රජ වුණත් ඒ රජාට තෘප්තියක් නෑ. ඇති කියලා හිතෙන්නේ. ඕරං සමුද්දස්ස අතිත්ත රූපෝ. එයා කැමති වෙන්නේ සාගරයෙන් එතර තියෙන රටකත් රජකම් කරන්න. කෙලවරක් නෑ. මේ ටික ඇති කියලා සෑහෙන්නේ. තව තවත් හොයනවා. මේ රජෙක් ගැන කියන්නේ. රජෙක් කියලා කියන්නේ ධන බලය, කීර්තිය, අධිපතිකම, පිරිවර සම්පත්තිය මේ ඔක්කොම ලැබිලානේ. ඒ ඔක්කොම ලැබිච්චි භූමියට අධිපති උච්චි රජාත් සාමාන්‍ය ස්වභාවය තමයි කියනවා. තමන්ගේ රජකමින් තමන්ගේ විජිතයෙන් සෑහීමකට පත්වෙන්න බැරුව ඒ පුද්ගලයා තව තවත් එතෙර රටවල් වල රාජ්‍ය කරන්න හිතනවා. එහෙව්වකේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? එච්චර මහා ධනයක් මහා බලයක් ලැබිලත් ඒකෙනත් තෘප්තිමත් වෙන්නේ නැත්තම් සාමාන්‍ය මිනිසුන්ට පැතුම් කොච්චරක්ද? සාමාන්‍ය මිනිස්සු ගත්තොත් එහෙම ඒ මිනිස්සු තමන්ගේ ඉඩකඩම් ටික තව චුට්ටක් හරි වැඩි වෙනවා නම් ආසයි. තමන්ට මාසිකව ලැබෙන ආදායම තව චුට්ටක් හරි වැඩි වෙනවා නම් ආසයි. හැමදේම තමන්ට තව ටිකක් වැඩි වෙනවා නම් අනේ අපිට තව තියෙනවා නම් ඒක තමයි කැමැත්ත. තෘප්තියක් නෑ. රාජාච අඤ්ඤේච බහු මනුස්සා. ඒ රජවරුත් අනෙක් බොහෝ මිනිස්සුත් අවීත තණ්හා මරණං උපෙන්ති. තණ්හාව සමගමයි මරණයට පත් වෙන්නේ. රජවරු වේවා අනිත් බොහෝ මිනිස්සු වේවා මරුමුඛය කරා යන්නේ තණ්හාව එක්ක. තණ්හාව අත්හැරලා නෙමෙයි. තණ්හාව එක්ක යනවා කියලා කිව්වේ පින්වතුනි අර ආසා පොදි බැඳගෙන හිටපු ඒවා ඔක්කොම තියාගෙන ඉද්දි තමයි මැරෙන්නේ. තව තව ධනෙ ලබන්න, තව තව දේපල ලබන්න ආසා තියාගෙන ඉද්දිම තමයි මරණය පැමිණිලා මැරිලා යන්න සිද්ධ වෙන්නේ. ඌනාව හුත්වා ජහන්ති දේහං. ජීවිතය අත්හරින්නේ සෑහීමකට පත් වෙලා නෙමෙයි. කාමේහි ලෝකම්හි නහි හත්ති තිත්තේ. මේ කාම ලෝකේ තෘප්තියට පත්වීමක් නම් නැමයි. මේ කාම ලෝකේ කාමයන් එක්ක ජීවත් වෙන කාමයන් පතන මනුස්සයාට තෘප්තියට පත්වීමක් නෑ. එයා හැමදාම හොයනවා. හැමදාම පතනවා. හැමදාම බලාපොරොත්තු වෙනවා. කාගේවත් ජීවිතවලට නෙමෙයි තම තමන්ගේ ජීවිතවලට එබිලා බලන්න. තම තමන්ගේ ජීවිතවලට එබී බලද්දී පෙනේවි මේ කියන කතාව අපි ළඟත් මේ විදිහටම තියෙනවා. අතෘප්තිමත් ජීවිත, සෑහීමකට පත් නොවෙන ජීවිත, තව තව හොයන ජීවිත. කාම ලෝකේ උපන්න කාමයන් එක්ක ජීවත් වෙන මේ සත්වයාට මේක තමයි උරුමේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ බණපද ටික අහලා පැවිදි වෙච්ච භික්ෂූන්ටත් මේ ප්‍රශ්නේ හටගත්තා. ඒක අවස්ථාවක එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බණපද අහලා බොහෝම ශ්‍රද්ධාවෙන් මහණ වුණේ. මහණ වුණාට පස්සේ ඒ කාලේ තිබුණ ක්‍රමේ දහම් චාරිකාවේ වඩින්න ඕන. ඉතින් උන්වහන්සේ තමන් වහන්සේගේ ගම රට අත්හැරලා බොහොම දුර ඈතකට වැඩම කළා. එහෙම වැඩම කරලා ඉන්න කාලේ හදිසියෙම තාත්තා අසාධ්‍ය වෙලා
තාත්තා අන්ත්‍ර වුණා. තාත්තා මිය පරලෝ යනකොට ඒ පණිවිඩය අරගෙන යන්න තරම් මේ කාලේ වගේ තාක්ෂණික පහසුවක් නෑනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ මුකුත් දන්නේ. තාත්තා මැරුණා. හැබැයි තාත්තා මැරෙන වෙලාවේ මේ තාත්තට කල්පනාවක් ආවා මම මේ මරණයට පත් වුණොත් එහෙම දැන් මගේ පොඩි පුතා ඒ පොඩි හාමුදුරුවෝ මහාන වෙන්න ගියපු කෙනානේ. උන්වහන්සේ වෙනුවෙමුත් මං යමක් ඉතිරි කරලා යන්න ඕන. මගේ දායාදේ. ඉතින් මහා ධනවත් පවුල් නෙවෙයි. ඒ නිසා තාත්තා කහවණු 100ක පොට්ටනියක් බැඳලා ඒක වැඩිමහල් සහෝදරයාගේ අතට අයියාගේ අතට දුන්න පුතේ. පොඩි හාමුදුරුවෝ යම් දවසක ආපහු වතාවක් මේ ගමට වැඩියහම තාත්තා මැරෙන්න කලින් මේක දුන්නා කියලා උන්වහන්සේගේ අතට දෙන්න. තාත්තා මැරුණා. මේ ස්වාමීන් වහන්සේත් බොහෝම කාලෙකට පස්සේ ආපහු වඩිනවා. වැඩම කරලා නිවසට වැඩියාම ආරංචි වුණේ අනේ තාත්තා අන්තර වෙලා. උන්වහන්සේම දුකට පත් වෙලා ඒ නිවසේ ඉන්නකොට අර තාත්තගේ අවසාන කැමැත්ත තාත්තගේ අවසාන බලාපොරොත්තු විදිහට වැඩිමහල් සහෝදරයා අයියා අර කහවණු පොට්ටනිය අරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ අතට දුන්නා. ස්වාමීන් වහන්සේ ඇහුවා මේ මොනවද? කිව්වා ස්වාමීනි තාත්තා ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කරපු දේ. ඔතන තියෙන කහවණු 100ක් කිව්වා. අනේ ශ්‍රමණයන්ට පැවිද්දන්ට ධනෙ පිළිගන්න කැප නැනේ. මේ ස්වාමීන් වහන්සේ ඒක ඉක්මනින් පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා කිව්වා අයියන්ඩි මේ මුදල් පරිභෝග කරන්න මට හැකියාවක් නැහැ. හැබැයි ඉතින් මගේ තාත්තා වෙන් කරපු දේනේ. මම මගේ කටයුත්තකට ඕක යොදා ගන්න. එතෙක් අයියා ළඟ පරිස්සමට මේක තියාගන්න. එහෙම කියලා උන්වහන්සේ වැඩියා. කාමයට හිත බැඳී යනවා කියන එක මේ පැවිදිච්ච භික්ෂුව. හැබැයි මේ ස්වාමීන් වහන්සේට අර කහවණු පොට්ටනියේ සටහන ඔළුවේ හිට්ටා. දවසක් මේ ස්වාමීන් වහන්සේ ගමේ පිණ්ඩපාතේ වඩිනකොට හැඩකාර ස්ත්‍රියක් හැඩට ඇඳගෙන පාරේ ගියා. ඒක දැක්කහම උන්වහන්සේගේ ඉන්ද්‍රිය බිඳුණා. දැන් උන්වහන්සේට හිතයි සිවුරු අරින්න. උන්වහන්සේ සිවුරු අරින්න ඕන කියලා හිතනකොටම ඒකට ගානට පොහොර ඉන්දන විදිහට මතක් වෙනවා අර කහවණු පොට්ටනිය. මේ කල්පනා කළා මං සිවුරු ඇරලා කහවණු 100න් ජීවිතයක් පටන් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අමාරුයි මේ මහානකම. මං කල්පනා කළා සිවුරු අරින්න. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල ස්වභාවය හොඳට දන්න ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව හොඳයි ඉතින් සිවුරු අරින්න ඔයා කැමති නම්. හැබැයි භික්ෂුව සිවුරු ඇරලා ඔයා මොකද්ද කරන්න හිතුවේ? ඔයා කොහොමද ජීවිතේ පටන් ගන්නෙ? කිව්වා ස්වාමීනි අපේ තාත්තා අන්තර වෙනකොට තාත්තා මටය කියලා කහවණු 100ක්ම වෙන් කරලා තිනවා. ඉතින් මං කල්පනා කළා ඒ කහවණු 100න් මට ජීවිතයක් පටන් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් භික්ෂුව සිවුරු අරින්න කලින්ම ඔයා එහෙනම් ගිහිල්ලා ගල් කැට 100ක් අහුලගෙන එන්න. අනේ මේ භික්ෂුන් වහන්සේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ වචනයට අනුවම ගල් කැට 100ක් අහුලගෙන පොඩි රෙදි පොට්ටනියක් බැඳගෙන අරන් ආවා. අරගෙන ඇවිල්ලා මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා හා එහෙනම් භික්ෂුව දැන් හිතන්න ඔය ගල් කැට 100 තමයි ඔයාගේ කහවණු 100. ඔයා ජීවිතේ පටන් ගන්න හැටි මට කියන්න. එතකොට ඔන්න මේ භික්ෂුව දැන් කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මං ගියපු ගමන් හොඳ කුඹුරක් කරන්න පුළුවන් ඉඩම් කෑල්ලක් ගන්නවා. ඉඩම් කෑල්ලට භික්ෂුව කොච්චරක් විතර යයිද? අන්න අපි හිතමු ඉඩම් කෑල්ලට කහවණු 30යි කියලා. අර කහවණු 100න් 30ක් අයින් කළා. ඊට පස්සේ කුඹුරු කරන්න ආයුධ ගන්න ඕන. ඒවට මේ කහවණු අයින් කරා. හරක් ගන්න ඕන. මේ එක එක ගන්න කහවණු අයින් කරගෙන යනකොට දැන් ගල් කැට ඒ ගල් කැට 100 මදි වුණා.
බුදුරජාණන් වහන්සේ වදාලා කෝ භික්ෂුව ඔයාගේ කහවණු ඉවරයිනේ. ඔයා කොහොමද ජීවිතයක් පටන් ගන්නේ? අන්නේ භික්ෂුවට ඇස් ඇරුණා. ඒ භික්ෂුවට තේරුණා තමන් මේ හදිසියේ තීරණය කරගන්න ගියපු මෝඩකම. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාලා. න කහා පන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. භික්ෂුව ඔහොම නෙමෙයි. කහවණු වැස්සක් කඩාගෙන හැලුණත් මේ කාමයේ හොයාගෙන යන ජීවිතේ තෘප්තියක් නැහැ. අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. මේ කාමයන් කියලා කියන්නේ දුක් ගොඩක් බව, අල්ප ආස්වාදයක් තියෙන දෙයක් බව දකින්නේ මේ ලෝකේ නුවණැත්තෝ. අපි දිබ්බේසු කාමේසු රතින්සු නාදි ගච්ඡති. ඒ නුවණැති භික්ෂුව ඒ නිසා දිව්‍යමය කාමයටවත් හිත අලෝගන්නේ. තණ්හක්කය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා තණ්හාව ඡය කිරීමටමයි කැමති. තණ්හාව ඡය කිරීම කිව්වේ නිවනට. අනිත් හැමෝම කාමයන් තුල අතෘප්තිමත්, කාමයන් කෙරෙහි බැඳුණු හිත තියෙද්දීම මේ ලෝකේ දාලා යන්න යනවා. මේ ලෝකේ තියෙන ඒවටම ආස කර කර ඉඳිමින් ගෙවල් වලට ආසයි, ධනයට ආසයි, දරුවන්ට ආසයි. මේ ඔක්කොටම ආස කර කර ඉද්දි මැරිලා යනවා. බලන්න එහෙම නෙවෙයිද ලෝකේ? අපිට කොච්චර හම්බ වෙනවද? කොච්චර මුණ ගැහෙනවද? මැරිච්ච අය ඇඟට ඇවිල්ලා දිෂ්ටි විදිහට ඇවිල්ලා කරදර කරන අවස්ථා. මේ හිත බැඳිලා මැරිච්ච අය. ගෙවල් දොරවල් හදන්න යනකොට කොච්චර හට ගන්නවද භූමි දෝෂ, බහිරව දෝෂ. මේ බැඳිලා මැරිච්ච අය. කොච්චර ප්‍රශ්නද? මේ ඔක්කොම හේතුව පින්වතුනි තණ්හාව සහිතවම මිය යෑම, අතෘප්තිපත් මිය යෑම. කන්දන්ති නං ඥාති පකිරිය කේසී. කවුරු හරි මැරුණට පස්සේ නෑදෑයෝ එකතු වෙලා කෙහෙවලු කඩාගෙන අඬා වැළපෙනවා. අහෝ වතානෝ අමරයාති චාහු. අනේ අපේ මේ ඥාතියා අමරණීය වේවා කියලා කියනවා. ඊට පස්සේ ඉතින් රෙද්දකින් ඔතලා දරසෑයට දාලා ගිනි තියනවා. දැන් බලන්න කවුරු හරි මැරුණට පස්සේ ඥාතින් අඬාඬ කියනවා අනේ මේ අපේ ඥාතිය අමරණීය වේවා කියලා. ඒ කාලේ ඉඳලා කියපු එකක් මේක. දැන් අදටත් එහෙමනේ. අදටත් කවුරු හරි මැරුණොත් එහෙම කියන්නේම මෙවන් අකල් මරණ යලිනම් නොවේවා. මේ ජීවිතෙත් මැරිලා. ඒකම ආයේ කියනවා එහෙම වෙන්න එපා කියලා. එහෙම කියලා ඥාතින් අඬා වැළපෙනවා කියනවා. අඬා වැළපිලා කොච්චර ධනෙ තිබුණත් අපි හිතමු මේ ලෝකේ ධනවත්ම මිනිස්සෙක් කියලා. මේ ලෝකේ ධනවත්ම, කීර්තිමත්ම, හොඳ පිළිගැනීමක් තියෙන මිනිස්සයා වුණත් අවසානයේ එකම එක වස්ත්‍රයකින් සරසවලා අනේ භූමි දාන කරලා දානවා. එක්කෝ ඉන්දියාවේ ක්‍රමයට අනුව නම් ගිනි තියලා දානවා. දැන් ඔබ මේ කාලේ දකින්නවත් ඇති අර මේ කොරෝනා වසංගතය නිසා ඉන්දියාවේ මිනිස්සු අසරණ වෙලා ඒ මිනිසුන්ව මේ චිතකවල දවන හැටි. ඉතින් ඒ කාලේ ඉඳලම ඉන්දියාවේ කිරිච්ච ක්‍රමය ඕක. තනි වස්ත්‍රයකින් සුදු වස්ත්‍රයකින් ඔතාගෙන අරගෙන ගිහිල්ලා මේ දරසෑයක දාලා ගිනි තියලා දානවා. සෝ ඩයිහති සූලේහි තුජ්ජමානෝ ඒකේන වත්තේන පහය භෝගී. හැම සම්පතක්ම අත්හැරලා ඒ මැරුණ කෙනා අන්තිමේදී එකම එක වස්ත්‍රයකින් ශරීරය ඔතාගෙන හුල්වලින් පහර කකා පිච්චිලා යනවා. මහා ධන සම්පත් තිබ්බ කෙනා ඒ ඔක්කොම අත්හැරලා දරසෑයක් උඩ පිච්චෙනවා. ඒ පිච්චෙනකොට ශරීරයේ කොටස් එහෙට මෙහෙට ඇදෙනකොට අර පුච්චන කෙනා කරන්නේ කෝටු වලින් එන ගින්නට ලං කරනවා. අවසන් වෙලා යනවා. ඒ මැරුණ කෙනාගේ ආරක්ෂාවට නෑදෑයෝ, යාළු මිත්‍රයෝ කවුරුත් නැහැ. මිය පරලෝ යනකොට ඒ නෑදෑයෝ, ඥාති මිත්‍රාදීන් ඔක්කොමලා අත්හැරලා තමයි ඒ කෙනා මිය පරලෝ යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වදාලා එයාගේ වස්තුව උරුමක්කාරයෝ ඇවිල්ලා අරගෙන යනවා.
කර්මානුරූපව එයා එයාගේ ගමන ගියා. නමුත් එයාගේ පස්සේ යන්ට අඹදරුවන් මිල මුදල් රට රාජ්‍ය මොකවත් නෑ. බලන්න සත්‍යය මේ නේද ජීවිතය ඇත්ත. කෙනෙක් මැරුණට පස්සේ එයාගේ වස්තුව උරුමක්කාරයෝ ඇවිල්ලා අයිති කරගන්නවා. ඇතැන් වෙලාවට දේපල ආදිය හරියට බෙදන්න කරන්න කලින් ඇතැමු හදිසිය මැරෙනවා. ඒ මැරුණට පස්සේ බලන්න දරුවෝ සමහරට දරුවෝ ටික සහෝදර සහෝදරයෝ ටික දේපල බෙදාගන්න කරන අරගල ඒ මළගමේ කටයුතු හරියට අවසන් වෙන්නත් කලින් දේපල බෙදා ගැනීමේ අරගල ඔබ දැකලා ඇති මේවා. කෙනෙක් මහන්සි වෙලා හම්බ කරපු ධනය එයා මිය පරලෝ ගියාට පස්සේ එයාගේ පරපුරේ අනිත් අය ඒ උරුමේ තියෙන හැටියට බෙදා ගන්නවා. කර්මානුරූපව එයා එයාගේ ගමන යනවා. එයාගේ පස්සෙන් යන්ට ආදරය කරපු අඹදරුවෝ කවුරුත් ඊළඟට එයා හරි හම්බ කරපු මිල මුදල් එයා රට රාජ්‍යයක උරුමකාරයෙක් වුණා නම් ඒ රට රාජ්‍ය මේ මොකුත් එයත් එක්ක එන්නේ. හැබැයි බොහෝ දෙනෙක් මැරෙන්නේ ඒ හැම දේ ගැනම හිත බඳගෙන. එයා පස්සෙන් එන්න බැරි අඹුවට එයා බැඳෙනවා. එයාගේ පස්සෙන් එන්න බැරි දරුවන්ට එයා බැඳෙනවා. අරගෙන යන්න බැරි මිල මුදල් වලට ආභරණ වලට බැඳෙනවා. අරගෙන යන්න බැරි දේපල ඉඩකඩම් වලට බැඳෙනවා. අවසානයේ ඔක්කොම අත්හැරලා දාලා මැරිලා යනවා. නදීගමායුම් ලබතේ ධනේන නචාපි විත්තේන ජරං විහන්ති අපංහිතං ජීවිතමාහු ධීරා අසස්සතං විපරිනාම ධම්මං. සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. වස්තුව තිබුණා කියලා නාකි නොවී ඉන්න බෑ. අන්න ඒ නිසයි ප්‍රඥාමන්ත මුනිවරු කියන්නේ මේ ජීවිතේ ඊටා සුළු කලයි තියෙන්නේ කියලා. සදාකාලික නෑ කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. හරි වටින අර්ථයක් මතක තියාගන්න. සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ ධනවත් මිනිස්සු වුණත් මේ ජීවිතේ ගත කරලා වයෝ වෘද්ධ වෙලා මැරිලා ගියා. ගොඩාක් සල්ලි තිබුණා කියලා ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කතාවක් නෑ. මහා ධන සම්පත් වලට උරුමකාරයෙක් කියලා ඒ උරුමකම් කියන ධන සම්පත් වල ප්‍රමාණයට එයාට ජීවිතෙත් තියෙනවා කියලා කතාවක් නෑ. ඊළඟට වස්තුව ගොඩාක් තිබුණා කියලා නාකි නොවී ඉන්න බෑ. තමන් ළඟ තමන් සතුටු වෙන බොහෝ වස්තුව තිබුණා කියලා ඒ වස්තුවෙන් සතුටු වෙවි හැමදාම තරුණයෙක් විදිහට ඉන්න බෑ. නාකි වෙලා යනවා. බලන්න මේ ලෝකේ කීර්තිධර මිනිස්සු ඊළඟට බොහෝම සුන්දර රූප ඇති නළු නිළියෝ ඒ ඇයෝ යම් කාලයක් තමයි මේ මිනිසුන්ගේ හිත් ප්‍රසාදයට පත් කරමින් රඟපාන්නේ. ඊට පස්සේ එයාලගේ රූපේ කෙමෙන් වැහැරිලා යනවා. ඔබ දකින්න ඇති ඇතැම් චිත්‍රපටවල ඒ කාලේ මේ තරුණයන් විදිහට රඟපාපු නළු නිළියෝ කාලෙකට පස්සේ අපිට පේනවා වයසක ආච්චි අම්මා විදිහට වයසක සීයා විදිහට මෙන්න චිත්‍රපටවල රඟපානවා. ඒ අයම වෙනස් වෙලා ගිහිල්ලා. මේක නේද හැබෑම ජීවිතේ. අඩ්ඩා දලිද්දාච පුසන්ති පස්සං. දුප්පත් පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. කෙනෙක් දුප්පත් වුණා කියලා එයාට අරමුණු වලින් ස්පර්ශය ඇති නොවී තියන්නේ. බාලෝච ධීරෝච තතේව පුට්ටෝ. නුවණැති මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. බාලෝහි බාල්‍යා වදිතෝව සේති.
මෝඩ තැනැත්තා නුවණ නැති නිසාම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා. දුක්ඛසේ නිදා ගන්නවා. ධීරෝ නෝ වේදති පස්සපුට්ටෝ. හැබැයි නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුණත් අකම්පිතව ඉන්නවා. මේ කිව්වේ මොකද්ද? මේ ලෝකයේ මිනිස්සු සම්පූර්ණයෙන්ම ජීවිතය තුළ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අතෘප්තිමත්ව වෙහෙසටපත් වෙලා මේ ප්‍රශ්න ඔක්කොම හදාගන්නේ. මේ තමන්ගේ ඇස කන නාසය දිවකය මනසට ගෝචර වෙන ඒවා ලබන්න ගිහිල්ලා. ඒවා පස්සේ හඹාගෙන ගිහිල්ලා තමයි ඔක්කොම අරගල. ඒවා පස්සේ හඹාගෙන යන කෙනා ඒ දේවල් වලට ලැබෙන අරමුණු වලට අනුව ගුටි කනවා. ඇතැන් කාලෙට මේ අරමුණු වලට ලාභ ලැබෙනවා. ඇතැන් කාලෙට මේ අරමුණු වලට ප්‍රශංසා ලැබෙනවා. ඇතැන් කාලෙට ಗುಣ කියාගෙන වටේට පිරිසක් ඉන්නවා. ඇතැන් කාලෙකට සැප ලැබෙනවා. ඒ කාලෙට මේ සාමාන්‍ය ජනයා මේ යථාර්ථය නොදන්න ජනයා ඒ වගේ මත් වෙලා වාසය කරනවා. ලාභ තියෙන කාලෙට, ප්‍රශංසා තියෙන කාලෙට, පිරිවර ඉන්න කාලෙට. හැබැයි තවත් කාල එනවා. අලාභ හට ගන්න. නින්දා කරන්න පටන් ගන්න. පිරිවර සම්පatti නැති වෙලා යන. තමන්ට තියෙන ධනය වස්තු ඔක්කොම නැති වෙලා දුකටපත් වෙන කාල එනවා. ඒවා ඉදිරියේ මේ මිනිස්සයා මහා දුකකටපත් වෙනවා. මේ මිනිසයාගේ ජීවිතවල හැමතිස්සෙම ප්‍රාර්ථනා. හැමතිස්සෙම පැතුම් පොදි ගහගෙන ඔහේ ජීවිත ගත කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක දෙවියෙක්, රුක්ෂ දේවතාවෙක් භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා හරි ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. ඒකට හේතුව ඒ දෙවියා දැක්ක දේ. ඒ දෙවියා එක වනාන්තරයක හිටියේ. ওই වනාන්තරයේ භික්ෂුන් වහන්සේලා රුක් සෙවණේ බණ භාවනා කරන වනයක්. ඉතින් මේ දෙවියා අර භික්ෂූන්ගේ ජීවිතේ දකිනවා. ඒ භික්ෂුන් වහන්සේලාට තියෙන්නේ 3 සිවුරු. ඒ සිවුරු 3 තමයි උන්වහන්සේලාගේ වස්ත්‍රය. වෙන මොකුත් නැහැ. උන්වහන්සේලාට කියලා මේ වැටමායින් ගහගත්ත වෙන් කරගත්ත භූමි භාග නැහැ. අඩු ගානේ රුක් සෙවණේ භාවනා කරන භික්ෂුවට හිසට සෙවණක් විදිහට කුටියක්වත් නැහැ. ඊළඟට උන්වහන්සේ ළඟ තියෙන්නේ දානේ වළඳන්න පාත්‍රය විතරයි. ඔච්චරයි. මේ දෙවියා දකිනවා උන්වහන්සේලා 3 සිවුරෙන් හැපිලා ගහක් යට සැතපිලා පිණ්ඩ පාතයට ලැබෙන දෙයක් වළඳලා හරි සන්තෝෂින් සතුටින් ශරීර ප්‍රභාවයෙන් බැබලි ඉන්නවා. ඒ දෙවියාම දකිනවා මේ රජගහ නුවර වෙච්ච සිද්ධිය. ඒ දෙවියාම දකිනවා රජගහ නුවර මිනිස්සු. රජගහ නුවර මිනිස්සු ගත්තොත් එහෙම මිනිස්සු එක එක හැඩයට ගෙවල් හදාගෙන වැට මායින් ගහලා ඉඩකඩම් වෙන් කරගෙන මිනිස්සුන්ට යන්න එන්න හොඳට යාන වාහන තියෙනවා. ගමනට වෙනම සෙරෙප්පු, ගෙදරට වෙනම පාවහන් මෙහෙම තියෙනවා. ඇඳුම් ආයිත්තන් ගත්තත් නිදා ගන්න වෙනම ඇඳුමක්, ගෙදර ඉද්දි වෙනම ඇඳුමක්, ගමන් බිමන් යන්න වෙනම ඇඳුමක්, මෙහෙම වස්ත්‍ර ගොඩයි. සීතල කාලෙට තවත් වස්ත්‍ර, උණුහුම් කාලෙට වෙනත් වස්ත්‍ර. ඊළඟට ඒ කාලවලට අනුරූප විදිහට ඇඟේ ආලේපන තවර ගන්නවා. මේ ඔක්කොම කර ඉන්න මිනිස්සයාගේ හැබැයි අර භික්ෂුවගේ තියෙන ප්‍රභාව නැහැ. දෙවියට මේක හරි ප්‍රශ්නයක්. දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවා, ස්වාමීනි, එක වේලක් විතරක් වළඳන, පිණ්ඩ පාතෙන් ජීවත් වෙන, 3 සිවුරෙන් යැපෙන, ගහක් යට සැතපෙන මේ භික්ෂූන් මෙච්චර ලස්සන උනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළා, දෙවිය භික්ෂූන් අතීතය ගැන ශෝක කර ඉන්නේ. ඔය භික්ෂූන් අනාගතය ගැන ප්‍රාර්ථනා මවමව ඉන්නේ. වර්තමානයේ ලැබෙන දෙයකින් සතුටු වෙලා යහපත් වූ ජීවිත ගත කරනවා.
ඒ හින්දයි ඔච්චර ලස්සන. සාමාන්‍ය ජනයා නම් දෙවිය අතීතය ගැන ශෝක කරනවා. අනාගතයේ ප්‍රාර්ථනා අභිලාෂ පැතුම් බලාපොරොත්තු මෙවුව පොදි ගහගෙන ඉන්නේ. ඒ නිසාම වර්තමානය තුළ කිසි තෘප්තියක් නෑ. අතීතේ හොඳට තිබ්බ අයට දැන් අපට නෑ කියලා දුකක් තියෙනවා. තව අපිට මදි කියලා එක්ක දුකක් තියෙනවා. අනාගතය ගැන අපිට මීට වඩා ලැබෙනවා නම් එහෙම බලාපොරොත්තු තියෙනවා. වර්තමාන ලැබිච්ච එක ගැන එයාට සතුටක් නෑ. ඒ හින්දාම මොන ආලේපෙ තැවරුවත් මොන ආයිත්තන් වලින් සැරසුනත් එයාට ප්‍රභාවක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බඳු අය හරියට ලා උණ බට අවුවේ දැම්මා වගේ වේලිලා යනවා. දැන් මේ නිසා මේ කාරණේ හොඳට අඳුන ගන්න ඕන. අඳුනගෙන අපි ජීවිතේ හරියට ගත කළොත් මේ රහතන් වහන්සේලාගේ අවවාද දැනගෙන අපිට ජීවිතේ සැනසෙල්ලේ ගත කරන්න පුළුවන්. මෙයින් පැහැදිලිව පේනවා සල්ලි වලට වඩා ප්‍රඥාව අග්‍ර බව. ඒ ප්‍රඥාවෙන්මයි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුණු සත්වයන් පවුම රැස් කරගන්නවා. මේ රහතන් වහන්සේ වදාරනවා මේ කරුණු කාරණා ගැන සලකලා බලද්දී ඒ කිව්වේ මේ ඉස්සරහා මේ ගාථාවලින් කියපු කරුණු. ජීවිතේ ඇත්ත ගැන අපි ඉගෙන ගත්තනේ මේ ගාථාවලින්. ඒ කියපු කරුණු කාරණා සලකද්දී තේරෙන දේ තමයි මේ ධන සම්පත් වලට වඩා ප්‍රඥාව අග්‍ර බව. අග්‍රදේ ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන්මයි සියලු දුක් අවසන් කළ හැක්කේ. හැබැයි ඉතින් මෝහය නිසා සාමාන්‍ය ජනයාට ඕක තේරෙන්නේ. ඒ කෙනා පවුම රැස් කරගන්නවා. ඔවුන් මැරුණත් සසර දුකටමයි වැටෙන්නේ. ආයෙමත් මව්කුසකටමයි එන්නේ. ඔවුන්ගේ මතේ පිළිගන්න උදවියටත් ඔච්චරයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනයාගේ මතිමතාන්තර තියෙන්නේම පින්වතුනි ඔව්වනේ. ඔය මතිමතාන්තර වලින් යුක්ත කෙනා මරණයටපත් වුණාට පස්සේ ඒ කෙනාට උරුම වෙන දේත් කියනවා ආයෙමත් සසරේ යෑම. මේ සංසාර ගමන ගැන වදාරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඔබට ඇතැම් වෙලාවට පේනවා නේද දකින්නවා නේද බොහෝම ධනවත් මිනිස්සු. හොඳට සල්ලි භාගෙ තියෙන ගෙවල් දොරවල් ලොකුවට හදාගෙන හොඳ සැපට ජීවත් වෙන මිනිස්සු මහණෙනි ඔබ දකින්නවා නේද? භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි එහෙමයි. මහණෙනි එතකොට හිතන්ට මේ දීර්ඝ සසරේ මං මේ වගේ මහා සැප සම්පත් බහුල ජීවිත ලබලා තියෙනවා. එහෙම කල්පනා කරන්න. හේතුව මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන අනවරාග්‍ර එකක්. ඒක හරිම දිගයි. පුබ්බා කෝටින පඤ්ඤායති අරඹු කෙලවරක් පණවන්න බැරි තරම්. මේ සසර එනකොට පින්වතුනි අපි මහා ධනවත් වෙලා ඉඳලා තියෙනවා. අපි මහා ප්‍රසිද්ධය වෙලා ඉඳලා තියෙනවා. අපි මහා බලවත් වෙලා ඉඳලා තියෙනවා. කඩා හැලෙන ලස්සන රූප ඇතුව ඉඳලා තියෙනවා. ලෝකයක් වසඟ වෙන මිහිරි හඬ ඇතුව ඉඳලා තියෙනවා. මේ ඔක්කොම ඇතුව අපි හිටියත් ඒ කිසිවකින් අපේ මේ දුක අවසන් වෙලා නැහැ. තාම අපි සසරේ. තාම සසරේ. මේ සංසාර ගමනේ යද්දී මේ කොච්චර ගුටි කණ්ඩ වෙනවාද කියන එක අපිට මේ කාලේ ලෝකෙ දිහා බලපුවම පේනවා මේ සුගතියක ඉපදිලා. මනුස්ස ලෝකයේ කියන සුගතියේ ඉපදිලා මේ අවුරුදු 40ක 50ක කාලේ මේ ලංකා භූමියේ උපන්න අපිට කොච්චර ගුටි කණ්ඩ සිද්ධ වුණාද මේ සසර ගමනේ යෑම නිසා. LTT ප්‍රශ්න තියෙන කාලේ මේ ලංකා භූමියේ හිටපු අම්මලා තාත්තලාට මතක ඇති. ඒ කාලේ කොච්චර බීතියක් තිබුණාද? ඒ බීතිය යාන්තම් සංසිඳිලා ගියා. ඒ බීතිය සංසිඳුණාට පස්සේ ආය අන්තවාදී කියලා තව එකක් පැන නැග්ගා. ඒ බීතියත් යම් පමණකට සංසිඳිලා යනකොට මේ නාය ආවා ලෝකෙම වසාගත්ත වසංගතය. දැන් අපි ඒකෙන් ගුටි කනවා. අපේ ප්‍රාර්ථනා තියෙනවා
අපි මේක සංසිඳනවා නම් හොඳයි කියලා. සමහරට මේකත් කාලයක් ගැවෑමින් සංසිඳිලා යාවි. හැබැයි එහෙම කියලා ප්‍රශ්න ඉවර වෙනවද? ඉවරයක් නෑ. ප්‍රශ්න ඉවර වෙන්නේ ප්‍රඥාව පහළ වෙච්ච දවසට. ප්‍රඥාවෙන්මයි දුක අවසන් කරන්න තියෙන්නේ. එහෙම නැති කෙනා ධන සම්පත් ඇතුව ඉඳලා බලය ඇතුව ඉඳලා ආයෙමත් සසරට වැටෙනවා. ධනය හොයාපල්ලා, බලය හොයාපල්ලා. මේ ලෝකේ ධන සම්පත්, බල සම්පත් වලින් දියුණු වෙයල්ලා කියා ඉන්න මිනිස්සුන්ගේ ඒ අදහස් යමෙක් පිළිගන්නවා නම් ඒ බන්දන්ටත් සිද්ධ වෙන්නේ ඒ ටිකම තමයි කියනවා. සොරකම් කරන්න ගිහින් අහුවෙච්ච හොරෙක් තමන්ගේ පාපී ක්‍රියාව නිසාමයි දුක් විඳින්නේ. ආන් ඒ වගේ තමයි තමන්ගේ පාපී ක්‍රියා නිසාමයි මේ සත්වයන් පරලොවදී දුක් විඳින්නේ. බන්ධනාගාරවල මේ සාමාන්‍යයෙන් අපි කාලා ඇඳලා ජීවත් වෙන මේ ලෝකෙම පින්වතුනේ. දැන් මේ කොළඹ ගත්තොත් අපි කාලා ඇඳලා හොඳට සතුටින් ජීවත් වෙන මේ පරිසරයේ ඇතුළෙම බන්ධනාගාරය කියලා කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ බන්ධනාගාරය ඇතුළේ ඉන්න ඒ ප්‍රජාවට, ඒ පිරිසට සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විඳින කිසි සැපයක්, සතුටක් නැහැ. මේ මිහි පිටම. එතකොට මේ බන්ධනාගාරය ඇස්සේ ඉන්නේ කොයි වගේ පිරිසක්ද? තමන්ගේ ක්‍රියාව නිසාම වැරදිච්ච පිරිසක්. තමන් හොරකම් කරන්න ගිහිල්ලා අහුවෙලා, තමන් සල්ලාලකම් කරන්න ගිහිල්ලා අහුවෙලා, තමන් මේ ඝාතන කරන්න ගිහිල්ලා අහුවෙලා, එක්කෝ තමන් මොනවා හරි මේ අකටයුතුකමක්, නීති විරෝධී දෙයක් කරන්න ගිහිල්ලා අහුවෙලා. අහුවෙච්ච කෙනා බන්ධනාගාරයට දාලා නඩු කියලා දඬුවම් දෙනවා. තමන්ගේ ක්‍රියාව නිසාම තමන් දඬුවම් විඳිනවා. ඕන් ඔය වගේමයි කයින් පව් කරන කෙනා තමන්ගේ කායික ක්‍රියාව නිසාම විඳවනවා. වචනයෙන් පව් කරන කෙනා තමන්ගේ වාචික ක්‍රියාව නිසාම විඳවනවා. මනසින් පව් කරන කෙනා තමන්ගේ හිතුවිලි නිසාම පරලොවදී විඳවනවා. දේවදූත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ වදාලා නිරයට ගියපු නිරිසතාගෙන් යම රජුරුවෝ අහනවා. ඒ විමසනකොට යම රජුරුවෝ සිහිපත් කරනවා. බොල උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ දේවදූතයෝ ඉන්න හැටි? නිරයට ගියපු කෙනා කියනවා අනේ මම දැක්කේ නෑ. එතකොට යම රජුරුවෝ අහනවා ඇයි උඹ දැක්කේ නැද්ද? මනුස්ස ලෝකේ ඉන්නවා අලුත් උපන් පොඩි උන්, ඔබ දැක්කේ නෑ. එතකොට ඔහු කියනවා අනේ මම දැක්කා. ඉතින් ඔබට කල්පනා කරගන්න බැරුව ගියාද? මාත් මේ විදිහටමයි මනුස්ස ලෝකෙට ආවේ. මේ විදිහට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ හරහා වැටලා හිටපු පොඩි එකා මං. දැන් මං ලොකු වෙලා. මම මේ ටික ටික ලොකු වෙවි යන්නේ මරණයට. උඹට ඒක මතක් වුණේ නැද්ද? උඹට සිහි කරගන්න බැරුව ගියාද? එතකොට ඔහු කියනවා අනේ මට සිහි කරගන්න බැරුව ගියා. උඹ දැක්කේ නැද්ද දෙවෙනි දේවදූතයා? අනේ දැක්කේ නෑ කියනවා. ඇයි මොකද්ද දැක්කේ නෑ කියන්න හේතුව? මේ ලෝකේ ධනය හම්බ කළ යුතුයි කියලා ඉගෙන ගත්තා. අනිකුත් දේවල් මේ ලෝකේ ඉගෙන ගත්තා. හැබැයි ප්‍රඥාව උපදින දේ ඉගෙන ගත්තේ නෑ. ප්‍රඥාව උපදින එක ඉගෙන ගත්තේ නෑ. ප්‍රඥාව උපදින දේ ඉගෙන ගත්තේ නැති නිසා ඒ ගැන ඔහු දන්නේ නැත. එතකොට යම රජුරුව අහනවා ඇයි ඔබ දැක්කේ නැද්ද? මේ වැරදි කරලා හිරේ විලංගුවේ වැටිච්ච මිනිස්සු දැක්කේ නැද්ද? අනේ මං දැක්කා. ඇයි උඹට කල්පනා වුන්නේ නැද්ද? මේ මිහිපිට ජීවත් වෙන මිනිස්සුත් වැරදි කරාට පස්සේ වැරදිකාරයෝ බවට පත් වෙලා හිරේ විලංගුවේ දානවා. මම මේ ජීවිතේ ගත කරනකොට මෙලොවදී වැරදි කළොත් මම මලාට පස්සේ පරලෝ යයි කියලා ඔබට හිතුන්නේ නැද්ද? අනේ මට හිතා ගන්න බැරුව ගියා. එහෙම කියනවා. ওই විදිහට දේවදූතයෝ ගැන අහනවා. ඇයි ඔබ දැක්කේ නැද්ද ලෙඩ වෙච්ච අය?
ඇයි උඹ දැක්කේ නැද්ද වයසට ගියපු අය? ඇයි උඹ දැක්කේ නැද්ද මරණයට පත් වෙච්ච අය? ඒ දකින්නකොට උඹට සිහි කරගන්න බැරුව ගියාද? මාත් ලෙඩ වෙලා නාකි වෙලා මැරෙන කෙනෙක්. ලෙඩ වෙලා නාකි වෙලා මැරෙන්න කලින් මම්මගේ ජීවිතේට පිහිටක් හදා ගන්න ඕන. ලෙඩ වෙලා නාකි වෙලා මැරිලා යනකොට මං මේ ලෝකෙට අයිති මොකුත් අරගෙන යන්නේ නැහැ. මගේ ආච්චි සීයා මේ ඔක්කොම දාලා ගියා වගේ. මගේ ඥාතීන් මේ ඔක්කොම දාලා ගියා වගේ මටත් යන්න වෙන්නේ මෙව දාලා. එහෙම ඔබට මතක් කරගන්න බැරුව ගියාද? එහෙම අහනවා යම රජුරෝ. එතකොට ඔහු කියනවා අනේ මට බැරුව ගියා. මම ප්‍රමාද වුණා. යම රජුරෝ එතකොට සිහි කරනවා කියනවා. ප්‍රමාද වුණා නම් ඒක උඹේ මව්ගේ වැරද්ද නෙමෙයි. ඒක නුඹේ පියාගේ වැරද්ද නෙමෙයි. නුඹේ හිත මිත්‍රාදීන්ගේ වැරද්ද නෙමෙයි. ඒක නුඹෙම වැරද්ද. වැරද්ද උඹ නම් කරේ. උඹම විඳවපන්. එහෙම තමයි කියනවා පින්වතුනි නිරා දුකට ඇදලා දාන්නේ. අපිට මතක නෑ මේ සංසාර ගමනේ නිරේ මහගෙදර කරගෙන යන ගමනක්. කොච්චර ಜಾතිවල යම රජුරුවන්ගෙන් ඔය වචනේ අහලා ඇද්ද? ඒ වචනේ අහලා තිබුණට මේ ලෝකේ පොඩි එකෙක් දකින්නකොට අපිට ඕක මතක් වෙන්නේ නෑ. හිරේ විලංගුවේ ඉන්න මිනිස්සෙක් දකින්නකොට තමන් ගැන මතක් වෙන්නේ නෑ. ලෙඩෙක් දකින්නකොට වයසට ගියපු මිනිස්සෙක් දකින්නකොට මරණයට පත්වෙච්ච මිනිස්සෙක් දකින්නකොට කීයෙන් කී දෙනාටද තමන්ව මතක් වෙන්නේ මාත් මේ ඔක්කොම උරුම කරගත්ත කෙනෙක් කියලා. ඒ නිසා මේ ධන සම්පත් ආදී මේ සියල්ලට වඩා වටින්නේ ජීවිතය ගැන දැකිය හැකි ප්‍රඥාවයි. ඒ නිසා පින්වතුනි ප්‍රඥාවම උපදව ගන්න මහන්සි ගන්න. ප්‍රඥාව උපදින්නේ කවරකින්ද? රහතුන්ගේ දහමෙන්. මේ ලෝකේ ප්‍රඥාව උපදින්න වෙන කිසිවක් නැහැ. මේ ලෝකේ ප්‍රඥාව උපදින්නේ රහතුන් වදාරන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කුසල් අකුසල් ගැන කියා දෙන ධර්මයෙන්. ඒ ධර්මය අහන්න ලැබෙන වෙලාවේ අපි දක්ෂ වෙන්න ඕනේ ප්‍රඥාව ඇති කරගන්න. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා අහං පබ්බජිතුම් හිරාජ. පින්වත් රජතුමනි මේ කාමයන් විචිත්‍රයි තමයි. මිහිරි තමයි. සිත ඇදී යනවා තමයි. ඒ වුණත් ඒ තුලින් සිත නොඑක් විදිහට කලබල වෙලා යනවා. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුණේ. කවුද එහෙම කිව්වේ? රට්ටපාල මහරහතන් වහන්සේ. තුල්ලකොට්ටිත කියන ජනපදයේ ප්‍රධාන සිටුවරයාගේ එකම පුත්‍රයා. මහා ධන සම්පත් අත්හැරලා පැවිදි වෙන්න හේතුව එයයි. නුවණින් කල්පනා කිරීම. මහා ඥාති සමූහය අත්හැර පැවිදි වෙන්න හේතුව එයයි. ජීවිතය ඇත්ත සිහි කිරීම. ජීවිතය ඇත්ත සිහි කරලා කියනවා මේ විචිත්‍ර වූ කාමය, මිහිරි වූ කාමය, හිත ඇදී යන කාමය අතහැරලා මහණ වුණේ ප්‍රඥාව නිසා. පුංචි අයත් වැඩි හිටියොත් කවුරුත් මැරිලා යන්නේ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. පින්වත් රජතුමනි ඒව දැකලායි මං මහණ වුණේ. මේ ශ්‍රමණ ජීවිතයට කිසි කරදරයක් නැහැ. ඒ වගේම උතුම් ජීවිතයක්. බලන්නේ වදාරපු කාරණේ අර්ථය. මේ මනුස්ස ලෝකෙට ආපු අය මෙරි මෙරි යන්නේ හරියට ගස්වල ගෙඩි වැටෙනවා වගේ. පුංචි අයත් මැරෙනවා. දැන් මේ ලෝකෙට එන මිනිස්සු ගත්තාම පින්වතුනි අපි කොච්චර අහනවද අම්මගේ කුසේදි මැරුණා කියන කතාව? කොච්චර අහන්න ලැබෙනවද? ඇතැම්මු මව්ගේ කුසට එනවා. 9 මාසේ 10 මාසේ අම්මගේ කුසේ ඉන්න බෑ. කුසේදි මැරෙනවා. ඇතැම්මු බිහි වෙන දවසේ මැරෙනවා. ඇතැම්මු බිහි වෙලා ඊටාම පුංචි වයසේ
කෙලිසෙල්ලම් කරන වයසේ මැරිලා යනවා. දැන් අපි එක සිදුවීමක් අපිට ආරංචි වුණා. ඒ අම්මගේ දරු පැටියා වයස අවුරුද්දේදී මැරිලා තියෙන්නේ. මරණයට හේතුව ඒ අම්මා වත්ත පහලට ගිහිල්ලා මේ දරු පැටියාව මේ නලවමින් මේ දරු පැටියාට අර ගස්වල වහන කුරුල්ලෝ ලේන්නු පෙන්න ඉඳලා තියෙනවා. තමන්ගේ වත්තේම තමන්ගේ ගෙදර වත්තේම තිබුණා මේ පොල් ගහක්. අතේ වඩාගෙන හිටපු මේ පොඩි ළමයාගේ ඔළුවට අර පොල් ගහින් පොල් ගෙඩියක් ගැලවිලා වැටුණා. අම්මගේ අත උඩ මැරුණා. කොච්චරනම් එහෙම මරණ අපිට අහන්න ලැබෙනවද? ඒ වයසේදී මැරෙනවා. සමහරු කෙලිසෙල්ලම් කරන මේ ළමා වයසේදී මැරිලා යනවා. භද්‍ර යෞවනයේදීත් මැරෙනවා. මැදි වයසේදීත් මැරෙනවා. හැබැයි මේ ජීවිතේ මැරෙනවා කියන එක අහන්න ලැබෙනවා මිසක්. දැන් බලන්න මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපිට නිතර අහන්න ලැබෙනවානේ මෙච්චරක් මැරුණා. මේ වයසේ අයත් මැරුණා. මේ ඔක්කොම අපිට අහන්න ලැබෙනවා. අපිට මේ ලෝකේ අහන්න නොලැබෙන දේ නොමැරෙනවා කියන කාරණේ. කොච්චර කාලයක් ඉඳලා හරි පින්වතුනි අපිට අන්තිමට සිද්ධ වෙන දේ මැරිලා යන්න වීම. ඒ මැරෙන නිමේෂය, ඒ මැරෙන ඇසිල්ල, ඒ මැරෙන විදිහ මේ ලෝකෙ කිසි කෙනෙකුට කියන්න පුළුවන් එකක් නෙමෙයි. අපි සමහරට මරණය ගැන අපේ අදහස් තියෙන්නේ අපි නා කියලා මැරෙයි කියලා. නමුත් අපේ මරණය ඊළඟ මොහොතේ දෙනවාද කියන එක අපි කවුරුත් දන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන හොඳට නුවණින් සිහි කරපු මේ උත්තමයන් වහන්සේ ඒ කාරණේ මුල් කරගෙන තමයි කියනවා පැවිදි වුණේ. මේ ශ්‍රමණ ජීවිතේ ඔක්කොම අත්හැරපු ජීවිතේ කිසි කරදරයක් නැහැ. ඒ වගේම මේක උතුම් ජීවිතයක්. සාමාන්‍ය මිනිස්සු තම තමන්ගේ දේවල් අත්හැරලා දාලා තම තමන්ගේ ඥාති හිතයිසින් අත්හැරලා දාලා ඇතැම්මු දුරු රටවල් වල යනවා. ඒ දුරු රටවල් වල ගිහිල්ලා වුණත් කරන්නේ උතුම් දෙයක් නෙමෙයි. එහෙ ගිහින් කරන්නේ ධනය හම්බ කරන එක. හැබැයි පැවිදි ජීවිතයට ආපු භික්ෂුව කරන්නේ සීල සමාධි ප්‍රඥා වඩන එක. ඔක්කොම අත්හැරලා ඔහු සීලය දියුණු කරන්නට සමාධියක් දියුණු කරන්න ප්‍රඥාවෙන් ජීවිතේ දකින්න මහන්සි ගන්නවා. ඒ ජීවිතය උතුම් එකක්. සද්දායහං පබ්බජිතෝ උපේතෝ ජින සාසනේ. මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන්මයි. බුදු සසුනට පැමිණුනේ ශ්‍රද්ධාවෙන්මයි. ඒ මගේ මහණකම වඳ පීදුන එකක් නෙවෙයි. මං දානේ වළඳන්නේ කිසිම ණයක් නැතුව රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ මේ ලෝකේ මේ දම්පුදන අහිංසක පින්වතුන්ට පින්කෙත විදිහට වැඩ ඉන්නවා. ඒ රහතන් වහන්සේට දානේ පුදලා බොහෝ පින් පුරා ගන්න අවකාශයක් තියෙනවා. ඒ දානෙට උන්වහන්සේ ණය නැහැ. ඒ නිසා තමයි කිව්වේ මං දානේ වළඳන්නේ කිසි ණයක් නැතුව. උන්වහන්සේලා දානෙට වැඩිනකොට පිරිසිදු හිතින්මයි කියනවා දානෙට වැඩම කරන්නේ. මේ සදහැවතුල්ලා දම් පුදා පින් රැස් කර ගනිත්වා. ඒ හිත තමයි කියනවා රහතන් වහන්සේ නමකට තියෙන්නේ. ඒ අදහසින් තමයි රහතන් වහන්සේලා පිණ්ඩපාත වැඩම කරන්නේ. මං කාමයන් දුටුවේ ගිනි ජාලාවක් වගේ. රන් රිදී දැක්කේ අවි ආයුධ වගේ. මව් කුසේ ඉපදීමේ ඉඳලා නිරය දක්වාම තියෙන්නේ දුක නම් වූ මහා බියයි. රහතන් වහන්සේ වදාරනවා මේ කාමයේ දුටුවේ ගිනි ජාලාවක් වගේ. ගිනි ජාලාවක් කියලා කියන්නේ අපිව දවන එකක්. ඒක දුරස්ව ඇසුරු කළ යුතුයි. රන් රිදී දැක්කේ අවි ආයුධ වගේ. මව් කුසේ ඉපදීමේ ඉඳලා නිරේ දක්වාම තියෙන්නේ දුකමයි කියනවා. දුක නැතුව ඒකාන්ත සැප විඳින්න කියලා මේ ලෝකේ කිසිම තැනක් නැහැ. ඒකාන්ත සැප විඳින්න තියෙන්නේ මේ ලෝකෙන් නිදහස් වූ තැන නිවන.
නිවනේ තියෙන සැපේ තමයි පරම සැපේ, හැබෑම සැපේ. අනිත් ඔක්කොම පින්වතුනේ හරියට පළඟැටියෝ ගින්නට ඇතෙනවා වගේ. මේ ජීවිතය ගත්තහම අපි මේ ජීවිතයේ කරන හැම කටයුත්තක්ම අපි ගොඩාක් ප්‍රාර්ථනා තියාගෙන කරන්නේ. අපි එකතු කරන හැම දෙයක්ම අපි එකතු කරන්නේ ගොඩාක් ප්‍රාර්ථනා තියාගෙන. අපිට දරුවෝ පතනවා විවාහ වුණාම. ඒ දරුවෝ පතන්නේ සිහින ගොඩාක් තියාගෙන. දරුවෝ සිහින ගොඩාක් තියාගෙන දරුවෝ පතපු දෙමව්පියෝ. ඒ දරුවෝ නිසාම කොච්චර විඳවනවද? ඒ දරුවෝ නිසාම කොච්චර පීඩාද? මේ කියන කාරණේ නුවණින් දකින්න. නුවණින් දැකලා මේ ධර්මතාවය තේරුම් ගන්න. මේ ජීවිතයේ ස්වභාවය. මම මේ ආදීනවේ දැක්කා. මට මා තුළම සංවේගය ඇති වුණා. ඉස්සර මට කෙලෙස් හොල් වලින් පහර ලැබුණා. ඒ වුණාට දැන් ඒ සියලු කෙලෙස් නැති කරලා අරහත්ත්වයට පත් වෙලයි මං ඉන්නේ. මං ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බවරැහැන් මුලින්ම කඩලා දැම්මා. මං ගිහි ජීවිතය අත්හැරලා මහණ වුණේ ලොකු පැතුමක් ඇතිව. මගේ ඒ උතුම් අදහස ඉෂ්ට වුණා. හැම බන්ධනයකින්ම නිදහස් වුණා. අරහත්ත්වය ලබා ගත්තා. රට්ටපාල මහරහතන් වහන්සේ මේ උතුම් ගාථාවන් වදාළේ. අපේ ජීවිතයට ඉගෙන ගන්න බොහෝ දේවල් මේ ගාථාවල තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ පින්වතුනේ වැදගත්ම දේ වෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලැබෙන්නේ බුදුබණ අහද්දී. ඒ නිසා ඔබ තව තවත් මේ ජීවිතයේ තියෙන කාලේ බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහෙන කාලේ බණපද අහන්නම හිතේ අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ බණපද අහමින් අපි අපේ ප්‍රඥාව දියුණු කරගත්තොත් ඒ ප්‍රඥාවෙන්මයි මේ ජීවිතය අවබෝධ කරගන්න. මේ ජීවිතේ හැබෑවටම සැනසෙන්න අවස්ථාවක් අපිට උදා වෙන්නේ. ඉතින් මේ ගාථා අපිට කියා දුන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වූ භික්ෂූන් අතර අග්‍ර රට්ටපාල රහත් මුනිදුන්. ඒ රට්ටපාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. රට්ටපාල මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පින් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳු ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදී උතුම් ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියෝද ගෞතම ශාසනයේ ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දානයේ මූලිකම අරමුණ බවට පත් වෙන්නේ තමන්ගේ නමින් මියගිය ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම. නොම්බර 8 විජය මංගලාරාම පාර කොහුවල යන ලිපිණිය පදිංචිව සිට මීට වසර 5කට පෙර මිය පරලොව ගිය පින්වත් දොන් ඔස්ටින් ෂෙල්ටන් හෙටිආරච්චි පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන එංගලන්තයේ පදිංචි පින්වත් තක්ෂිලා හෙටිආරච්චි මහත්මියගේ නමින් යන්තාක් මියයන්ට යෙදුණු ඥාතීන් වෙද්ද ඒ සියලු ඥාතීන් පින් අනුමෝදන්ව පරලොව වශයෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් අයරින් හෙටිආරච්චි මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාදයේ තෙරුවනේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය ලැබී නිදුක් නිරෝග සුව සැලසේවා. මෑණියන්ට දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එංගලන්තයේ පදිංචි පින්වත් තක්ෂිලා හෙටිආරච්චි මහත්මියටත්
ඒ මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත් ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන විදිහටම නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ධර්මයේ හැසිරෙන්ට අවකාශ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබට ගෞතම සාසනය තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.